අයිබෝන් සුබදෑසනක් වේවා. අදත් අපි සූදානම් පත්තර මේන්තුව ආරම්භ කරන්න. සුබදෑසන විමර්ශ. සුබදෑසන බුද්ධික. අද දවස වැදගත් දවසක් බවට පත් වෙනවා 1948 දෙසැම්බර් 10 වෙනිදා ඉඳලා. ඇයි එහෙම කියන්නේ? ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අද. මානව හිමිකම් දිනය කොහොමද මේ රටට වැදගත් වෙන්නේ, ජාත්‍යන්තරයට වැදගත් වෙන්නේ කියන එක වැඩි වශයෙන් කතා බහ කරනවා අද වගේ දවසකදී. සමානාත්මතාවය, ගෞරවය, සහභාගීත්වය, වගවීම, ප්‍රතිපෝෂණය, නීති ආධිපත්‍යය වගේ බරපතල වචන වුණාට ජීවිතයට අත්‍යවශ්‍ය දේවල්, මිනිස්සු ජීවත් වෙද්දී සමාජයකට අත්‍යවශ්‍ය දේවල් එක්ක කටයුතු කරනකොට ඔවුන්ගේ වගකීම් සහ වගවීම් හරියට තියෙනවද නැද්ද? Tamanගේ බලාපොරොත්තු ඉටු කර ගන්නට නම් සමාජය කොයිතරම් ආකාරයෙන් මේ සඳහා එකතු වෙනවද, එකතු පහදු වෙනවද කියන කාරණාව සම්බන්ධයෙන් ගත්තාම ජාත්‍යන්තර මානව හිමිකම් දිනය ගොඩක් වැදගත් වෙනවා. Universal Declaration of Human Rights UDHR එලි දක්වලා තියෙනවා 1948 දී. 1950 දෙසැම්බර් 10 වෙනිදා ඉඳලා තමයි දිනයක් විදිහට මේ සමරන්න ආරම්භ කරලා තියෙන්නේ. 1955 දී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මානව හිමිකම් දිනය මානව හිමිකම් ප්‍රඥප්තිය පිළිඅර ගනිමින් සමරන්න පටන් ගත්තා. මේ විදිහට තමයි ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සම්බන්ධයෙන් එහෙම නැත්නම් අද දවස සම්බන්ධයෙන් අද අපි කතා බහ කරන්නේ. නොබෙල් සාවතයාගේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිරිනැමෙන මානව හිමිකම් පිළිබඳ ත්‍යාග ලබා දෙන්නෙත් අද වගේ දවසකදී අද හවස වෙනකොට අපිට දැනගන්න පුළුවන් මෙවර කවුද සම්මාන ලබන්නේ, ත්‍යාග ලබන්නේ කියලා. මිනිසුන් මානව හිමිකම් ප්‍රතික්ෂේප කිරීම කියන්නේ ඔවුන්ගේ මනුෂ්‍යත්වයට අභියෝග කිරීමක් කියලා නෙල්සන් මැන්ඩෙලා කියනවා. මානව හිමිකම් සම්බන්ධයෙන් අපි පහුගිය කාලේදී වැඩි වශයෙන් කතා බහ කරා. හැබැයි අදටත් අපිට මානව හිමිකම් තියෙනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් කතා බහ කරන්න, හිතන්න යම් තැනකට ඇවිල්ලා තිනවා මුළු ලෝකෙම ගත්තාම. විශේෂ පුවතක් තියෙනවා කියලා කියනවා. බුද්ධික මෙහෙමයි දැන් ඔය මානව හිමිකම් සම්බන්ධ මානව හිමිකම් කියන සංකල්පයක්. එතකොට ඒ සංකල්පය සමහර වෙලාවට බටහිරින් එන්නේ පෙරදිග සහ දියුණු වෙන රටවල් මර්ධනය කිරීමේ යාන්ත්‍රණයක් විදිහට කියලා තරකයක් තියෙනවා. ඒ කොහොම වුණත් මානව හිමිකම් පිළිබඳ කතා වෙන දවසේදී ලංකාවේ මානව හිමිකම් පිළිඅරගෙන ඒවා ව්‍යවස්ථාවට ඇතුළත් කරන 1972 ව්‍යවස්ථාවේදී 78 ව්‍යවස්ථාවෙන් පස්සේ ඒක නෛතික බලාත්මක භාවයක් ලැබෙනවා. ඕකේ තියෙනවා මානව ඒ කියන්නේ අපේ තියෙන මූලික අයිතිවාසිකම් අතරේ සීමා කරන්න පුළුවන් ඒවා තියෙනවා, සීමා කරන්න බැරි අයිතිවාසිකම් තියෙනවා. 10 සහ 11 ව්‍යවස්ථාවලින් කියන්නේ සීමා කරන්න බැරි අයිතිවාසිකම්. ඒ අතරේ තියෙනවා හිතන්න තියෙන නිදහස සීමා කරන්න බෑ. දැන් කොවිඩ් මරණ 6 කොවිඩ් ආසාදිතයන් කෝටි 6ක් විතර ලෝකේ වාර්තා වෙනවා. මේවත් එක්ක නෙගටිව් නිෂේධනීය විදිහට බෑ, හරියන්නේ නෑ, මෙහෙමයි අරමයි කියලා හිතනවට වඩා හිතන්න නිදහස තියෙනවා. මේ හිතන්න පුළුවන් හැකියාව මේ පුංචි රටේ අපි හරියට පාවිච්චි කළොත් නතර වෙන තැන කියන්න බෑ. හිත ඇත්නම් පත කුඩාද කියලා කියනවනේ. ලංකාවේ කතක් ලෝකේ බලවත්ම කාන්තාවන් 100 දෙනා අතර ඉන්නවා කියලා අද අරුණ පුවත්පත වාර්තා කර තිබුණා. ෆෝබ්ස් සංග්‍රහව කරන ගණනය කිරීමක් ඇගීමක් තමයි ඒ අනුව බුද්ධික ලෝකේ බලවත්ම කාන්තාවන් 100 දෙනා අතර 29 වෙන තැන ඉන්නවා ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන ශෙමාරා වික්‍රමරත්න මහත්මිය. ඇය ලංකාවෙන් යන්නේ ලංකාවේ උපදින්නේ. ලංකාවේ ඉපදිලා ඕස්ට්‍රේලියාවට යන අවුරුදු 13 දී. ඒ කියන්නේ අපේ පෙර පාසල් අධ්‍යාපනය ලැබෙනවා, අපේ මූලික අධ්‍යාපනය ලැබෙනවා, අපේ මේ ගහකොළ සතා සීපාව ජනකතා මේවා තුළ තමයි ඇය හැදෙන්නේ. කොහොම වුණත් ශෙමාරා එක්සත් රාජධානියේ මැක්වය සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ ප්‍රධාන විධායක නිලධාරීවරිය, ඒ වගේම ඕස්ට්‍රේලියාවේ විශාලතම සමාගම් 20 අතර සිටින එකම ප්‍රධාන විධායක නිලධාරිනිය. ලාංකික කතක් ලෝ බලවත්ම කාන්තාවන් 100 අතර 29 වෙනියා ලංකාවේ ශෙමාරා. ඉතින් එහෙමනම් මේ ලෝකේ වදුරු වසංගත තියෙනවා කියලා ඇයි අපි සැලෙන්නේ, ඇයි අපි වැටෙන්නේ? අපිට දිනන්න පුළුවන්. මහන්සි වුණොත් කරන්න බැරි දෙයක් නෑ. වගේම තමයි අපි හරියට කල්පනා කරොත්, අපි හරියට හිතුවොත් අපිට හරි තැනකට යන්නට පුළුවන්. ලෝකෙ ජය ගන්නට පුළුවන්. ප්‍රධාන පුවත්පත්වල මුල් පුවත වෙත යන්න සූදානම්. ඒ වගේම තමයි අද දවසේදී අපි සූදානම් වෙනවා යුද හමුදාපතිතුමත් එක්ක කතා බහ කරන්න. මුලින්ම මා සූදානම් දිවයින පුවත්පතේ ප්‍රධාන පුවතට යොමු වෙන. දිවයින පුවත්පත මුල් පුවත ඉදිරිපත් කරනවා. ඥාතින් බාර නොගත් කොවිඩ් මලසිරුරු 20ක් රෝහල්වල වහාම ආදාහනය කරන්න නීතිපතිගෙන් උපදෙස්. ඥාතින් විසින් මේ දක්වා බාරගෙන නොමැති COVID-19 වසංගතයට ගොදුරු වී මියගිය පුද්ගලයන්ගේ මලසිරුරු වහාම ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙස නීතිපති දප්පුද ලිවේරා මහතා ඊයේ පස්වරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබා දුන්නා කියලා අභිනායක කරන වාර්තාවක් දිවයින පුවත්පතේ මුල් පුවතට අරගෙන තියෙනවා.
අවුරුදු 8ක පමණ කාලයක් ලංකාවේ වැඩ වාසය කරපු නෙදර්ලන්ත හිමිනමක් අභිරහස් ලෙස ඝාතනය වීමේ පුවත මව්බිම් පොත්පත ප්‍රධාන සිරස්වල හැටියට වාර්තා කරනවා. නෙදර්ලන්ත හිමිනම ඝාතනය කර කලපුවට දාලාද කියලා ප්‍රශ්නිකුයි තියෙන. මොකද උන්වහන්සේට හොඳට පීනන්න පුළුවන්ලු. දෙපා වයරයකින් ගැට ගහලා කොන්ක්‍රීට් ගල් එල්ලලා තියෙනවා. ගල් දෙකක් එල්ලලා තියෙනවා. එයින් එකක් ගිලිහිලා තියෙනවා. රත්ගමින් ගාල්ලෙන් පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ ආරම්භයි. කොළඹින් CID කණ්ඩායමකුත් කැඳවයි. පිණ්ඩපාතයට වඩින්නේ තනියම ඔරුව පැදගෙන හිමිනම පිහිනීමේ ප්‍රවීණයෙක්. එහෙම තියෙද්දිත් කොහොමද මෙහෙම ඝාතනය වුණේ කියන එක ප්‍රශ්නයක් කොහොමනත් හෙට අනිද්දාවේදී හෙළිදරව් කරගන්න පුළුවන් වෙයි කියලායි මව්බිම් පුවත්පත සඳහන් කර සිටින්නේ. දිනමින පුවත්පතේ මුල් පුවතට යන සූදානම් අධ්‍යාපනය සම්බන්ධයෙන් අද දිනමින පුවත්පතේ මුල් පුවත අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී කොරෝනා බාධාවක් කරගන්න එපා. ජනාධිපතිවරයා ඊයේ දවසේදී උපදෙස් දීපු කතාව තමයි සඳහන් කරන්නේ. අධ්‍යාපනයේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී කොරෝනා බාධාවක් කරගන්න එපා කියලා මහින්ද අලුත් ගෙදරයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී COVID-19 වසංගතයේ බාධාවක් කර නොගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නා. ඒ අනුව පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සම්පාදිත සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී COVID බාධාවක් කර නොගන්න වැඩ කටයුතු කරන්න හැකි අයුරු කොහොමද කියලා මානව සම්පද සංවර්ධනය කිරීම රජයේ මූලික අරමුණ බවත් අනාගත පරපුරට ඵලදායී පුරවැසියන් බවට පත් කිරීම ඔවුන්ගේ නව දැනුමත් කුසලතාවයත් සහ නිපුණතාවයත් සාධනවර්ධනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් තමයි ඊයේ දවසේදී කතා බහ කරලා තින්නේ. ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, පී.එල්. නිශාන්ත, විජිත බේරුගොඩ, සිතා අරබෙපොළ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ අධ්‍යාපන ලේකම් යන මේ කණ්ඩායම තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ ඊයේ දවසේදී මේ සාකච්ඡාව සඳහා. ඔව් බුද්ධික අපිට පුළුවන් මම හිතන්නේ දැන් මානව හිමිකම් පිළිබඳවනේ අපි කතාව පටන් ගත්තේ. එක පැත්තකින් හරි දයවාදී හේතුව මානව හිමිකම් කියන මේ සංකල්පය සමහරලාට මර්ධනය සඳහා යොදාගන්නවා කියන කාරණාවට හොඳ නිදසුනක් තමයි ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිතුමා යුද හමුදාපති ලුතෙනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයාට ඇමරිකානු රාජ්‍යය තුල බලවත් තිබෙන සීමාවන් මේ හොඳ කතාබහ කර ආරම්භයක්. හැබැයි මේ ඒකට අවස්ථාව නෙවෙයි. මේ සීමා වදබන්ධන කිසිවකින් සැලෙන්නේ නැහැ. ජනතාව වෙනුවෙන් කරන්න ඕනේ සහ රටේ පුරවැසියන් වෙනුවෙන් කරන්න ඕනේ කාර්යභාරය තුමා ඉෂ්ට කරනවා. යුද හමුදා පතිතුමා ඒ වගේම ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීතුමා සහ කොවිඩ් මර්ධනයේ මේ කාර්යභාරයේදී නියමව හැටියට කටයුතු කරන්නේ එතුමා අපිට සම්බන්ධ කරගන්නට පුළුවන් ලයිව් තාක්ෂණය ඔස්සේ. අයිබෝවන් සුබෝදෑසනක් ඔබතුමන්ට. සුබෝදෑසනක්. අයිබෝවන් සුබෝදෑසනක් බුද්ධික සහ දිනේෂ්. සුබෝදෑසනක් ඔබතුමා. අපි දැන් අපේ ගායන් සංජයත් පසුදු දීමන්තත් දෙන්න උදේ පාන්දර ගිහිල්ලා ඔබතුමාගේ ගෙදර ළඟට වෙලා ඉන්නවා. ඔබතුමාව සම්බන්ධ කරගන්න. මොකද මේ වන විට රටේ තත්ත්වය කොහොමද කියලා අපිට දැනගන්න අවශ්‍යයි. වැඩි වශයෙන් කතා බහ කරනවා. ඇත්තටම ගත්තොත් මේ දේශපාලනය සම්බන්ධයෙන් යම් යම් කාරණාවත් ඔබතුමාගෙන් තමයි දැනගන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද කටයුතු ක්‍රියාත්මක කිරීමේදී ඉතා වැදගත් කාර්යභාරයක් යුද හමුදාපතිතුමා විදිහටත් ඒ වගේම තමයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා විදිහටත් රට විශ්වාස කරන සුප්‍රීම තැනැත්තෙක් විදිහටත් ඔබතුමාගෙන් අපිට අහලා දැනගන්න පුළුවන්. මම කැමතියි අද දවසේ තත්ත්වය කොරෝනා සම්බන්ධයෙන් ඔබතුමාගෙන් අහලා දැනගන්න. COVID-19 සම්බන්ධයෙන් ගත්තම ඊයේ දිනේදී COVID ආසාදිතයන් 697 දෙනෙකු වාර්තා වුණා. ඒකෙන් 3 දෙනෙක් ඇවිල්ලා පිට රටවල වලින් ගෙන්නාගත්ත අපගේ ශ්‍රී ලාංකිකයන්. මේ දවස්වල ශ්‍රී ලංකාවේ ඇති වෙලා තිබෙන කොරෝනා පොකුරු අතර 694 දෙනෙක් වාර්තා වනවා. ඉන් ඇත්තටම 357 දෙනෙක් වාර්තා වන්නේ කොළඹින්. ඒ 357 දෙනාගෙන් බහුතරයක් වාර්තා වන්නේ කොළඹ ප්‍රදේශයේ මැගසින් නැත්තම් වැලිකඩ බන්ධනාගාරයේ 101ක් හැටියටත් ඒ වගේම මට්ටක් කුලිය සහ මහල් නිවාස වලින් යම් කිසි සුළු සංඛ්‍යාවක් වාර්තා වන ලබනවා. ඊට අමතරව වාර්තා වුණා ගම්පහෙන් 219 දෙනෙකු. ඒ 219 දෙනා අතරත් මහර බන්ධනාගාරයේ 55 දෙනෙකු ඉන්නවා. ඊට අමතරව එහි සිටිනවා කටුනායක සහ මාබෝලේ ප්‍රදේශවලින්. ඊට අමතරව වාර්තා වනවා මහනුවරින් 38ක් හැටියට එතනත් බන්ධනාගාරයෙන් වාර්තා වන 9 දෙනෙකු. ඊට අමතරව මහයියා ප්‍රදේශයේ යම්කිසි සුළු සංඛ්‍යාවක් වාර්තා වන ලැබෙනවා. කළුතරින් 16ක් හැටියට තමයි වාර්තා වන්නේ. ඉතින් විශේෂයෙන්ම ඊයේ දිනේදී මේ ආකාරයෙන් ගත්තම කොළඹ නගර සභා සීමාව තිබෙන තත්වය යම්කිසි ආකාරයකට පාලනය රන් තිබෙනවා. ඔබ දැක්ක පසුගිය දින කිහිපෙදී විශේෂයෙන්ම මේ මහල් නිවාස 14ක් අපි හුදකලා කිරීමට ලක් කරනු ලැබුවා. ඒ මහල් නිවාසවල යම් කිසි තත්වයක් නැති වුණා. ඒක නිසාම ඔවුන්ව ඉලක්ක කරගෙන ඊයේ දිනේත් අපි මහල් නිවාසවල එක මහල් නිවාසයක 1000කට අධික සංඛ්‍යාවක් ඊයේ
රන්දිය උයන මට්ටක් කුලියේ 1000කට අධික සංඛ්‍යාවකට PCR ඇන්ටිජන් පරීක්ෂණ කරනු ලැබුවා. ඒත් එක්කම මිහි ජන සෙවන මෝදර මේ ආකාරයෙන්ම 524 දෙනෙකුගේ ඇන්ටිජන් පරීක්ෂණ කරනු ලැබුවා. නමුත් සුළු සංඛ්‍යාවක් තමයි වගේ වාර්තා වන්නේ කොවිඩ් ආසාදිතයන් හැටියට. ඉතින් මේ සඳහා ඇත්තටම අතිගරු ජනාධිපතිතුමා විසින් අපිට උපදෙස් ලබා දුන්නා අපගේ සාකච්ඡාවේදී මේ මහල් නිවාස වහාම හැකි ඉක්මනින් නිදහස් කරන ආකාරයේ ක්‍රියාවලියකට යන්න කියලා. ඒක තමයි අපි මේ ආකාරයෙන් සෑම මහල් නිවාසයක් ඉලක්ක කරගෙන පෙරේදා දිනේ සිට අපි ආරම්භ කරලා තිබෙනවා. මේ ආකාරයෙන් පරීක්ෂා කරලා ඒ මහල් නිවාසවල ඉන්න අයටත් එළියට බහැලවත් හැසිරෙන්න පුළුවන් ආකාරයට ක්‍රමවේදයක් ඇති කරන්න. ඒත් එක්කම ඊයේ දිනේදී මරණ දෙකක් සිද්ධ වුණා. වයස අවුරුදු 62ක පිරිමි පුද්ගලයෙක් මුල්ලේරියාවේ මහරෝහලේදී මේ ආකාරයේ මේ යැගියාමක් සිද්ධ වුණා. නියුමෝනියාව සහ කොවිඩ් ආසාදිත වෙලා ඊට අමතරව දින 20ක ළමයෙක් මම හිතන්නේ අත දරුවෙක් වගේ මේ ආකාරයෙන් ඒ නියුමෝනියාව සහ කොවිඩ් ඉතින් කොවිඩ් කොහෙන්ද ආවේ කියලා ඒක සොයලා බැලීමට කටයුතු කරනවා අද දිනේදී. කොවිඩ් සම්බන්ධයෙන් ගත්තම ඊයේ දිනේදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ මෙතෙක් සොයාගත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 30000 ඉක්ම ගියා. 30074ක් බවට වාර්තා වුණා. ඉතින් නමුත් 30074ක් වාර්තා වුණාට අද දිනේ වෙන විට ඊයේ මධ්‍යම රාත්‍රිය වෙනකොට 7664 දෙනෙකු හැරෙන්න සියලු දෙනාම මේ වෙන විට නිවෙස් බලා යැවීමට සෞඛ්‍ය ශාස්ත්‍රයේ සමත් වෙලා තිබෙනවා. යුදහමදාපතිතුමනි ඥාතින් බාර නොගත් කොවිඩ් මළසිරුරු 20ක් රෝහල්වල කියලා තියෙනවා. ඒ වගේම තමයි වහාම ආදාහනය කරන නීතිපතිවරයා උපදෙස් දීලා තියෙනවා කියලා කියනවා. මේගොල්ලන්ගේ ඥාතින් නැතුවද නැත්නම් මළසිරුරු අඳුරගෙන නැතුවද එහෙම නැත්නම් මොකක්ද මේ කාරණාව? ඇයි තියාගත්තේ අපි මේක ආදාහනය කරන්නේ නැතුව? බුද්ධික මෙහෙමයි මළසිරුරක් ආවන් පස්සේ යම්කිසි පුද්ගලයෙක් ඉදිරිපත් විය යුතුනේ. නැත්නම් එකපාරටම කිරීමේ හැකියාවක් නැහැ. මේ පිළිබඳව පෙරේදා දිනේදී සාකච්ඡාවේදී කාර්යසාධක බළකාය අතිගරු ජනාධිපතිතුමා සමග සම්බන්ධ වෙච්ච අවස්ථාවේදී මේ සම්බන්ධව දැනුම් දුන්නා. සමහර අවස්ථාවලදී සමහර අය වලුන් තමුන්ට සල්ලි නැහැ කියලා මිනිපෙට්ටියවත් ගන්න සල්ලි නැහැයි කියලා වාර්තාවක් වුණා. ඊට පස්සේ ජනාධිපතිතුමා ඒ වෙලාවම උපදෙස් ලබා දුන්නා රජයෙන් ඒ පිළිබඳව කටයුතු කරන්නයි කියලා. ඒ අනුව ඒ සමැදිව වහාම ක්‍රියන්න කටයුතු කරා. නමුත් ඒ එක පැත්තක් තිබ්බා. අනිත් එක්ක සමහර අයවලුන් ඉදිරිපත් වෙලා තිබ්බේ නැහැ. මරණ මම හිතන්නේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඉතින් ඒක හින්දා මේ විවිධ කාරණා කීපයක් හේතු කොටගෙන තමයි මේ ආකාරයෙන් ගොඩ ගැහලා තිබෙන්නේ. නමුත් අර කවුරුත් ඉදිරිපත් තුන් නැත්තම් සමහරලාට ඒක තියාගෙන ඉඳීමේ ප්‍රතිපත්තියක් තමයි තිබිලා තිබ්බේ. නමුත් මේ COVID-19 හින්දා මේ පිළිබඳ දැනුම් දුන්නාන් පස්සේ කාර්යසාධක බලකායම හිතන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ පිළිබඳව ඒජීගේ මේ සැමැදිව ඊයේදී විමසුමක් කරනු ලැබුවා. ඒ අනුව තමයි උපදෙස් ලබා දීලා තිබෙන්නේ මෙවැනි ඉදිරිපත් නොවන මරණ සම්බන්ධයෙන් එය සෞඛ්‍ය ශාස්ත්‍රයේ ක්‍රමවේදයට අනුව එය අර දැනට කරන ආදාන ක්‍රමවේදයේ කිරීමට අවස්ථාවක් සලසලා තිබෙන බවට ඊයේ සවස් භාගයේදී වාර්තා වුණා. මහර බන්ධනාගාරයේ මළසිරුරු 11ක් වාර්තා වුණා. එයින් 8ක් කොවිඩ් මළසිරුරු. ඒ මළසිරුරු 8 හෝ 11ම මේ 20ට ඇතුළත්ද? මම බලාපොරොත්තු වෙනවා. මම හරියට මට උත්තරයක් දෙන්න බෑ. බුද්ධික මම හරියට සැමදුව දන්නේ නැහැ. පෙරේදා වෙද්දී අපිට තිබ්බේ මරණ 10ක් 11ක් තියෙනවා කියලා. නමුත් ඊයේ පත්තරයක දැන් ඔබ වාර්තා කරනවා 20ක් කියලා. ඉතින් ඒ මළසිරුරු හරියටම මේකෙන් වෙච්ච අඳුර ගන්න බැරි වෙච්ච මරණ කීපයක් තිබ්බයි කියලා වාර්තා වුණා. ඒක මේකට ඇතුළත් වෙනවා ඇති කියලා බොහෝ දුරට හිතන්න පුළුවන්. යුදහමදාපතිතුමනි මේ දවස්වල දිගින් දිගටම කතා බහට ලක් වෙනවා මේ පිටරටවල් වල ඉන්න අපේ කණ්ඩායම් ලංකාවට ගෙනීම සම්බන්ධයෙන්. මීට කලින් දිගටම වාර්තා වුණේ දිනුෂ මේ අපිට එන්න දෙන්නේ නැහැ අපේ රටට, අපි රට විරුව අපිට එන්න දෙන්නේ නැහැ එහෙම කියලා. හැබැයි යුදහමදාපතිතුමාගෙන්ම අපිම මේ වැඩසටහන දෙවුවාම අපේ කණ්ඩායම් ගෙන්නන්නේ නැද්ද කියලා උතුමා පැහැදිලි කරලා කිව්වා නෑ බුද්ධික දිනුෂ අපි ටික දවසකින් මේ කළමනාකරණ කරන්න හැකියාව ලැබුණාම පස්සේ ගෙන්නනවා කියලා. දැන් සාමාන්‍ය 500ක් 600ක් වගේ දවසකට එනවා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. ඒ පිළිබඳව තව ගැටලු සහගත තත්ත්වයන් පිළිබඳව කතා බහට ලක් වෙනවා. ඔබතුමාට කියන්න පුළුවන් මොකද්ද ඒ සම්බන්ධයෙන්? ඔවුන්ගේ මේ මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන්, ඔවුන් හර්තාල් කිරීම සම්බන්ධයෙන් යම් කටයුතු කතා වෙනවා. ඔව් බුද්ධික බහව ප්‍රශ්නෙට දිනුෂ
දැන් මෙහෙමයි ඔබගේ නාලිකාව තුලින්ම බලා විමසුමක් කිරීමේදී ඊට කාලයකට ඉස්සෙල්ලා මම කිව්වා අපි අනිවාර්යයෙන්ම එදාට පහුවෙන් ඉඳලා අපි අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන් රැගෙනීමට කටයුතු කරනවා කියලා. ඒ කියපු වචනේ ඒ ආකාරයෙන්ම තිබ්බ අපි මේ වන විට දිගටම ශ්‍රී ලංකාවට අපගේ ශ්‍රී ලාංකිකයන් රැගෙනීමට කටයුතු කරනු ලැබුවා. එහිදී මම විශේෂයෙන්ම කිව්වා මැද පෙරදිගට වැඩි අවධානයක් යොමු කරලා මොකද ඔවුන්ට තමයි වැඩිම ප්‍රශ්න තිබ්බේ රටවල් වල ජීවත් වීමට වීසා ඉවර වෙලා නැත්නම් රැකියා හිමි වෙලා ඒ වගේ ප්‍රශ්න තිබ්බින්දා ඉතින් කියපු ආකාරයෙන්ම අපි ශ්‍රී ලංකාවට මේ ආකාරයෙන් ශ්‍රී ලාංකිකයන් රැගෙනෙනු ලැබුවා. ඊයේ දිනේදීත් 798 දෙනෙකු ශ්‍රී ලංකාවට රැගෙනීමට අපි කටයුතු කරනු ලැබුවා. විශේෂයෙන්ම ඒ 798 අතරේ සෞදි අරාබියෙන් 297කුත් ඒ වගේම මැලේසියාවෙන් තව 298කුත් ඇතුළුව රාජ්‍ය වලින් තමයි මේ ආකාරයෙන් ගෙන්වා ගැනීමට කටයුතු කරනු ලැබුවේ. ඊට අමතරව අද දිනේදීත් දැන් 798 කියන 800කට ආසන්න සංඛ්‍යාවක් අද දිනේත් මේ වගේම 700කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම අද ඩුබායි රාජ්‍යයෙන් ගුවන් යානා දෙකක් ඇතුළුව අනෙකුත් රටවල් වලින් තමයි ගේන්න තිබෙන්නේ. ඉතියෝපියාමුත් සුළු සංඛ්‍යාවක් අද දිනේ ලැබීමට පැමිණීමට නියමිතව තිබෙනවා. එපතුමා අහුවා ප්‍රශ්න සම්බන්ධයෙන් ඔව් කිසිදු ප්‍රශ්නයක් නැහැ. මීට ඉස්සෙල්ලා නම් ඇත්තටම ප්‍රශ්නයක් නැහැ කියන්නේ මේ ගෙන්නා ගැනීම අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මීට ඉස්සෙල්ලා අපි දැනුම් දුන්නා මේ ලංකාවට යෙදෙද්දී යම් අක්‍රමිතාවයන් සම්බන්ධ වාර්තා වුණා. විවිධ පාර්ශ්වයන් තුන්වන පාර්ශ්වයන් මේ හා සම්බන්ධ වෙලා විශාල මුදල් අය කරගෙන ආවා කිව්වන් පස්සේ කිව්ව තැනට නෙමෙයි දාලා තියෙන්නේ නැත්නම් කිව්ව සම්බන්ධයෙන් විශාල ටිකට් එකට ගොඩක් ගත්තා. හෝටල් වලට විශාල මුදල් ප්‍රමාණයක් ණය කරලා තිබෙනවා. PCR වලට විශාල මුදල් ණය කරලා තිබෙනවා. ඉතින් මේවා ඔක්කොම ඒකින්ද තමයි ජනතුමා පැහැදිලි උපදෙස් දීලා අපි ගෙන්නවා. අපි රෝහල් ගෙනලා රෝහල් වලට කිව්වා අය කරන්න පුළුවන් PCR පරීක්ෂණයට 6500ක් පමණයි කියලා. ඒක ඒ ආකාරයෙන් පවත්වගෙන යනවා. හෝටල් වලට කිව්වා 7500ට වැඩි කිසිසේත් එක් පුද්ගලයෙක් අය කිරීමට හැකියාවක් නැහැ. ඔබ දෙදෙනෙක් තියාගෙන යන 12500 ඊට වැඩි අය කරන්න කිසිසේත් හැකියාවක් නැහැ කියලා ඒත් ඇත්තෙන් ඒක පාලනය කරගත්තා. ඒත් එක ගුවන් යානා කණ්ඩායමට ගුවන් යානා වලට අපි දැනුම් දුන්නා. ඒ සාධාරණ මුදල පොදු මුදලක් තියෙනවනේ එක වෙලාවට එකේ මුදල් නැතුව ගෙනන් සමහරලාට එක ටිකට් එකට 70000ක් වෙන ඊළඟ දවසේ 1,50,000ට දීලා තිබ්බා. ඒවා කරන්න හැකියාවක් නැහැ කියලා ඒවත් ස්ට්‍රීම්ලයින් කරලා ඇත්තටම ජනතාවට පහසුවක් වෙන ආකාරයෙන් තමයි ගෙන්න ගන්නේ. නමුත් අපිට මෙහි ආවන් පස්සේ බොහෝ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. දැන් අපි මේ ගුවන් යානා ගේද්දි බුද්ධික ගෙන්නන්නේ හරි සමහරලාට කියනවා මේ ගුවන් යානේ සම්පූර්ණයෙන් මෙන්නේ හෝටල් වලට එන කට්ටිය. මේ සම්පූර්ණ දැන් ඊ උදාහරණයක් වශයෙන් ගත්තොත් මැලේසියාවෙමුත් ගෙන්නන්න හිටියේ හෝටල් වලට. නමුත් තානාපතිතුමා හිටපු ගුවන් හමුදාපතිතුමා හේ ඉන්නේ. තුමාත් මට කතා කරලා කිව්වා මේක එන කට්ටියට හෝටල් වලට බෑ කියනවා. අන්තිම මොහොතේ මේ කට්ටිය කියනවා ඒ කට්ටියට යන්න ඕනේ ගවර්න්මන්ට් ක්වොරන්ටයින් නැත්නම් හමුදාවේ වටින්න ඕනේ කියලා. මම කිසි ප්‍රශ්නයක් නැහැ ගේන්න අපි හමුදාවේ ඒ කට්ටිය රැක බලා ගන්නම් 7-5ක්වත් වියදම් කරන්නේ නැතුව කියලා. සමහර කට්ටිය එහෙන් කියනවා නෑ අපි යන්නේ මේ ගුවන් යානේ ඔක්කොම එන්නේ මෙහාට කියලා. ඉතින් අපි එතකොට සමහරලාට ගුවන් යානේ මෙහාට එහෙම ආවන් පස්සේ විශේෂයෙන්ම මේ මත්තල වගේ ප්‍රදේශයට ගෙනාන් පස්සේ මේ ලංකාවට බැස්සන් පස්සේ කියනවානේ අපිට හෝටල් වලට යන්න සල්ලි නැහැ කියලා. එතකොට යම් කිසි ප්‍රශ්නයක් අපිට ඇති වෙනවා. මොකද දැන් ප්‍රවාහන පාසුකම් අපි මත්තල බැස්සන් පස්සේ ඒ ළඟ තිබෙන කිලෝමීටර් 50ක් 60ක් 70ක් ඒ වගේ ඈතක ගොඩාක් ඈතට නැගෙන ඒ ළඟ හෝටල් එකකට අපි ලෑස්ති කරලා තියෙන්නේ. එතකොට ඒකට අවශ්‍ය ප්‍රවාහන පාසුකම් සපයන්නේ. යම් කිසි පුද්ගල කණ්ඩායමක් කියලා බැස්සන් පස්සේ මෙහි කිව්වොත් එහෙම බෑ අපිට හමුදා නිරෝධායන මධ්‍යස්ථාන යොමු වෙලා නිකන් මේ ඉන්න ඕනේ කියලා. එතකොට ඒවට පහසුකම් තිබෙන ප්‍රදේශ තියෙනවා. මඩ කලපුව, වවුනියාවේ, ආපනේ, අනුරාධපුරෙන් උඩ ඒ වගේ තමයි තිබෙන්නේ. ඉතින් ඒවට අර ගියපු වාහනේම අරන් යන්න හැකියාවක් නැහැ. සමහරලාට ඒකට වෙනම වාහනයක් යන්න ඕන. මොකද රියදුරව දකින්න නැති රියදුරෝ මේ පෞද්ගලික බස් රථක් දානවා මේ සඳහා දෙපාරක් විතර ඇක්සිඩන්ට් වෙලා තිබ්බා. ඉතින් ඒ කට්ටිය එලවන්න ඕනේ. මුළු රෑම හැරගෙන ඉඳලා ඒ කට්ටිය රෑම එලවගෙන ගිහලා යාපනයේ පැත්තට යද්දි තව රියදුරෙක් අපි යවන්න ඕනේ. උන්ට කොහෙන් නවත්තලා කණ්ඩ බොන්න බෑ මග. උන්ට ආහාර පහන අපි දීලා යවන්න ගන්න ඕනේ. ඒත් එක්කම බස් එක යන අනික් කට්ටියත් අපි කෑම මොන හරි පැකට් එකක් හරි දෙන්න කටයුතු කරනවා. ඉතින් ඒව මොනවත් කරගන්න ඉදියක් නැහැ. මේ අපි හෝටලයකට දානවා කියලා ළඟට ගේන්න ආපු බස් එකකට තව ගමනක් යන්නකෝ. ඉතින් එහෙම එකපාරට අපි අපහසුතාවයකටපත් වෙනවා. අපි මේ වගේ තත්ත්වෙ නැතු වුණාම. ඉතින් ඒකින්ද බොහෝ අයලුන් මේ දේ දැන් පුරුද්දක් වශයෙන් කරන්නත් පටන් අරන් තිබෙනවා. මෙහෙට බැස්සන් පස්සේ විවිධ ක්‍රම දේවයන් කියනවා.
ඉතින් ඒක අවාසනාවන්ත තත්ත්වයක්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා එසේ නොකරන්න. මොකද මේක අති අපහසුතාවයකට ලක් වෙන තත්ත්වයක්. ඉතින් මොකද ඊයේ දිනේ වුණත් අපි 800කට ආසන සංඛ්‍යාවක් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගෙනාව විශාල සංඛ්‍යාවක් අවස්ථාවේදී මේකට යම්කිසි ක්‍රමවේදයක් තිබෙනවා. හමුදායවල අයවලුන් පමණක් නෙවෙයි ගුවන් සේවා අධිකාරී කට්ටිය මේකට සම්බන්ධ වෙන සංඛ්‍යාවක් තිබෙනවා. ඔහුත් ඉතාමත් පරිස්සමෙන් කරගන්න ඕනේ. ඔබ දන්නවා ගුවන්තොටුපළවලත් කොවිඩ් ආසාදිතයන් ඒ කාර්ය මණ්ඩල වලත් ඇති වුණා. ඉතින් මේ ඔක්කොම පරිස්සම් කරගෙන අපි කරන්න ඕනේ. එවැනි අපහසුතාවයන් තිබ්බා. හොඳයි බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට යුද හමුදාපතිතුමන් රුදුන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමන් අපිත් එක්ක සම්බන්ධ වුණා. ගායන් සංජය පසිදු දීමන්ත තමයි එතුමාව සම්බන්ධ කරගන්න අපේ පාර්ශවයෙන් සම්බන්ධ වුණේ. ශ්‍රී අජයවර්ධනපුර දේවයන්නා පරිශ්‍රය තමයි එතුමාගේ නිවස පිහිටලා තියෙන්නේ. එතනට ගිහිල්ලා අපිත් එක්ක සම්බන්ධ කරලා මේ කටයුතු උදේම අපිට කියලා දුන්නට බොහොම ස්තුතියි. අද මාගේ අන්තිම දවස නම් මා කල යුත්තේ අදට කරන්න තියෙන වැඩ ටික හරියටම ඉවර කරගන්න එක. එහෙම නැත්නම් ඉතින් අන්තිම දවසේදී අපේ වැඩ කටයුතු ඉවර කරගන්න හම්බෙන්නේ නැහැ. නිතර කොවිඩ් සම්බන්ධයෙන් මේ සමාජයේ පවතින යම් ගැටලු සම්බන්ධයෙන් අපි කතා බහට ලක් කරනවා. ඒ වගේම තමයි පල්ලෙහාට වටනවාම කොහොමද උඩට එන්නේ? අද පළවෙනි පුවතෙන්ම දිනූෂ කිව්වා ලෝකයේ කොහොමද පළවෙනි කාන්තාවන් අතරට එන්නේ කියන එක. අපේ රටේ අයට එහෙම හැකියාවක් තියෙනවා. ඔබත් මමත් මහන්සි වුණොත් කල්පනා කරොත් අද දවසේදී තද අලුත් දවසක් නිසා හොඳ ගමනක් යන්න හැකියාව ලැබේවි. දිනමින් පුවත්පතේ වාර්තාවකට යන සූදානම්. මැනින් වෙළඳපොළ සමුදා සිට වැඩ ආරම්භයි. ලබන සමුදේ ඉඳලා මැනින් වෙළඳපොළේ වැඩ කටයුතු ආරම්භ කරන්න කටයුතු සංවිධානය කරලා තියෙනවා. මහින්ද අලුත් ගෙදර මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරමින් මැනින් වෙළඳපොළේ සබර සතියේ සිට ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුනන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නා කියලා සඳහන් කරනවා. ඊට අමතරව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ විවෘත කිරීම සඳහා කඩනමින් පියවර ගන්නා ලෙසත් උපදෙස් දීලා තියෙනවා. මැනින් වෙළඳපොළ හා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ වසා තැබීම ගොවින්ගේ සහ දීවරයන්ගේ ආර්ථිකයට ඍජුව බලපාන බවත් වසර 10කට පසු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ප්‍රසංස්කරණය කරන ලද බවත් වැඩි වශයෙන් පෙන්වා දීලා තියෙනවා. මෙහිමයි මැනින් වෙළඳපොළ සමුදා සිට වැඩ ආරම්භ කරන කාරණාව සඳහන් කරලා තියෙන දිනමින් පුවත්පත. ඔව් මෞබිම් පුවත්පතත් ඒ කාරණා වාර්තා කරනවා. මැනින් වෙළඳපොළ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ වසා තැබීම දීවරයන්ට සහ ගොවියන්ට ඍජුව බලපානවා. ඒ නිසා සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව මත්ස්‍ය වෙළඳපොළත් විවෘත කරන්න පියවර ගන්න මැනින් වෙළඳපොළ ලබන සඳුදා සිට ආරම්භ කරනවා. වෙළඳපොළ භූමිය අපවිත්‍ර වීම වැළැක්වීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි කියලත් බැසිල් රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා. අතරේ දිවයින පුවත්පත ප්‍රකාශ කරනවා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා කරන ප්‍රකාශයක් දිවයින 3 වෙනි පිටුවේ සඳහන් කරන කාරණා. මොකද මෙතනදී පහුගිය දවසක උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඒ තමයි මේ මුදල් අය කරගන්නවා සහ අක්‍රමිකතා සිද්ධ වෙනවා මේ මැනින් වෙළඳපොළේ කඩ බෙදාදීමේදී කියලා දිවෙන පුවත්පත කියනවා. මැනින් වෙළඳපොළේ සියලු වෙළඳුන්ට පෑලියගොඩ වෙළඳපොළේ කඩ ලබා දෙනවා කියලා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා කරන ප්‍රකාශය දිවෙන පුවත්පත වාර්තා කර සිටිනවා. මම සූදානම් දිනමින් පුවත්පතේ තවත් පුවතකට යන්න. ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ කරලා තියෙනවා. ඒ සම්බන්ධිනුත් ඔබ දැනුවත් කරන්න සූදානම්. ශ්‍රීපාද යන්න නම් තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවසර ලබා ගැනීමට හැකියාව තියෙනට ඕන. දිවයින පුවත්පතත් මේ වාර්තාව ඉදිරිපත් කරනවා. දිනමින් පුවත්පතත් එක්කම වාර්තාව ඉදිරිපත් කරන්නේ 2020 ගෞතම ශ්‍රීපාද වන්දනා ස්ථානය එළඹෙන උදුවපුර 15ක් පොහෝ දිනයට ආරම්භ කිරීමට තීරණය කරලා තිනවා. රට පුරා පවතින COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය උපදෙස් පරිදි මේ ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒ අනුව දෙසැම්බර් මාස 27 වනදා පස්වරුවේ යෙදෙන විශේෂ නැකතකට අනුව ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සදාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව 28 වෙනිදා උදෑසන ශ්‍රීපාද ස්ථානයේ දක්වා මාර්ග 4ක් ඔස්සේ වැඩම කිරීමට නියමිතයි කියලා ශ්‍රීපාද වන්දනා සමය සම්බන්ධයෙන් කතා බහ කරලා තියෙනවා. දිවයින පුවත්පතේ ශ්‍රීපාද සම්බන්ධයෙන් කතා බහ කිරීමේදී පැහැදිලි කරලා තිබුණා කොහොමද ශ්‍රීපාදයේ වඳින්න යන්න ඕන සහ අවසර ගන්න ඕන කොහොමද කියන එක. ඒ පිළිබඳවත් මම ඔබට සිහිපත් කරන්නම්. කහවත්ත නිරෝෂණ සමරවීර මේ වාර්තාව ගෙන එන්නේ දිවයින පුවත්පතට. වන්දනා කිරීමට බලාපොරොත්තු වන බැතිමතුන් තමන් පදිංචි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී සිරිපා වන්දනාව සඳහා පැමිණීමට අවසර දීමේ ක්‍රමවේදයක් සකස් කර තියෙනව නිසා ඒ පිළිබඳව දැනුවත් වීමෙන්
අවසර ලබාගෙන ඉන්න කියලා තමයි කතා කරලා තියෙන්නේ. රාජ්‍ය අනුග්‍රහය ඇතිව ප්‍රථම වරට පැවැත්වීමට නියමිත මෙවර ශ්‍රීපද පෙරහැර කොවිඩ් වසංගත හේතුවෙන් විශේෂ සෞඛ්‍ය විධිදානට අනුව පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කරලා තියෙනවා කියලා බෙංගමුවේ ධම්මදිත්ත නායක ස්වාමීන් වහන්සේ බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා ශ්‍රීපද ස්ථානයේ ප්‍රධාන නායක හඳුරු. ඔව් අපි මහගිරි දඹේ නගිනවා වගේ තමයි දැන් වැඩේ තියෙන්නේ මේ කොරෝනාසේ සංවර්ධන වැඩ කටයුතු සිදු කරන එක. අරුණ පුවත්පතට යනවා ආණ්ඩුව සංවර්ධන වැඩ පටන් ගන්නේ මේ අයවැය සම්මත වුණාට පස්සේ කියලා රාජ්‍ය මන්ත්‍රී අනුරාධ ජයරත්න කරන ප්‍රකාශය වාර්තා කරනවා හේමන්ත ලියනපතිරණ. වැව් 5000ක් ඉදිරි වසර දෙක තුල සංවර්ධනය කරනවා. වැව් 5000ක් ඉදිරි වසර දෙක තුල සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩිම දින ගණනකට කවුරුණු හෝ රක්ෂිත බන්ධනාගාරගත කිරීම තමයි එදා විපක්ෂයේ වැඩපිළිවෙළුනේ. බලයේ සිටින විට ඔවුන්ගේ ජයග්‍රහණය බවට පත් වුණේ. ඒක හැබැයි අපි වැඩ කරන්න පටන් අරගෙන තියෙනවා කියලා කියනවා. වැව් 5000ක් හදනවා කියලා කියන්නේ අහස්යෙන් වගා කරන ජනතාවට ගොවි ජනතාවට සහනයක්. තමත්ම ආස කරන සතුට හිතෙන පුවතක්. දිවයින පුවත්පතේ තවත් පුවතකට යන්න සූදානම්. ලොව පුරා කොරෝනා පැතිරෙද්දී ඉන්දියාවේ අබිරහස් ලෙඩක්. ඔන්න කොරෝනා වලට පස්සේ තවත් කාරණාවක් ඉතුරු වෙනවා. කොරෝනා අස්සෙම තමයි තවත් රෝගයක් පිළිබඳව කතා කරන්නේ. චතුර පමුණුවයි මේ වාර්තා ඉදිරිපත් කරන්නේ දිවයින පුවත්පතට. ලොව පුරා කොරෝනා වසංගතය පැතිරෙමින් තිබියදී ඉන්දියාවෙන් අබිරහස් රෝගයක් වාර්තා වෙලා තියෙනවා. ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශයෙන් තමයි මේ අබිරහස් රෝගය වාර්තා වෙන්නේ. විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් වහාම මේ ප්‍රදේශයේ විතර යවලා තිනවා දිල්ලි මධ්‍යම ආණ්ඩුවේ බලධාරීන් විසින්. හදිසියෙම ඇතිව තිබෙන රෝග තත්ත්වයන්ට ගොදුරු වීමෙන් සිය ගණනක් පිරිසක් රෝහල් වලට ඇතුළත් කරලා තියෙනවා. එක් පුද්ගලෙක් මිය ගිහිල්ලා තියෙනවා. මේ රෝගීන්ට වමනය, ක්ලාන්තය, ඇඟවෙල් වීම ඇතුළු පුළුල් පරාසයක රෝග ලක්ෂණ මතුවේ තිබෙන නිසා වෛද්‍යවරුන්ට තවවත් මේ රෝගය මොකක්ද කියලා හොයාගන්න බැරිලා තිනවා. රුධිරයේ ඊයම් සහ නිකල් ඉහළ ප්‍රමාණයක් පවතින බව මූලික රුධිර පරීක්ෂණවලදී සොයාගෙන තියෙනවා. කොහොම වුණත් කොරෝනා තත්ත්වයක් නෙවෙයි වෙනම රෝගී තත්ත්වයක් කියලායි ඒ පිළිබඳව වාර්තා වෙන්නේ. අපි යනවා අරුණ පුවත්පතට. අරුණ පුවත්පත ඇතුළු පිටුවක වාර්තා කර තිබුණ ලෝක සෞඛ්‍ය සංවිධානය ඔය ඉන්දියාවේ තියෙන අබිරහස් රෝගය ගැන හොයන්න කණ්ඩායමක් එවලා තියෙනවා කියලා. කොමුණත් අරුණ පුවත්පත මුල් පිටුවේ වාර්තා කරන පුවත් කිහිපයක් තමයි මේ දිගහැරලා පෙන්වන්න බැලුවේ. තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය ආරම්භ ඊ විශ්‍රාම වැටුප් ව්‍යාපෘතියෙන් කෝටි 27ක් අපත ගිහිල්ලා ඒක සුදු අලියේ කියලා දිනමින පුවත්පතක් කියලා තිබුණේ. අජිත් අලහකෝන් කියනවා වැඩක් නැති වැඩවලට තවත් කෝටි ගණනක් වියදම් කළා. Google Loop නිපෝ පළාත් පාලන මේ ඔක්කොම සල්ලි මකර කටට ගිහිල්ලා තියෙන කෝටි 27ක් අපතේ. ඊළඟට බේරුම් කරන කාර්යාලයේ තොරම්බෝල් කරන්න කෝටි 10ක් ඒත් තාම එක නරුවක්වත් වහලා නැහැ. විජිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටිනවා. ඊළඟට කුණු ලූණු කිලෝ 60000ක් පොතු යවා කවන තැතක් කියලා වාර්තා කර සිටිනෙත් ලක්ෂිත සංදීප ආර්යදාස දඹුල්ල ආනයනය කරන ලද මේ දඹුල්ලේ වාර්තා කරන්නේ දඹුල්ලේ තමයි ලූණු වවන්නේ. හැබැයි ආනයනය කරන ලද පරිභෝජනයේට නුසුදුසු ලොකු ලූණු කිලෝ 60000කට අධික ප්‍රමාණයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිටුපස පිහිටා ඇති ගබඩා සංකීර්ණයේ තිබී ඊයේ හොයාගෙන තියෙනවා. කුණු ලූණු කිලෝ 60000ක් මේ උත්සව කාලේ අපිට කවන්නයි හදලා තියෙන්නේ. දිනෝෂ බස් ගාස්තු වැඩි කරලා තියෙනවානේ. ගැමුණු මහත්තයලා නම් බස් ගාස්තු වැඩි කරන්න කියලා නැහැ. එහෙමද? එහෙම තමයි දිවයින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. බස් ගාස්තු වැඩි කරන්න අපි කිව්වේ නැහැ. රජය වගේ යුතු අඩේ රජය තමයි කියලා තින්නේ බස් ගාස්තු වැඩි කරන්න කියලා ගැමුණුලට. මට තේරෙන්නේ ඇයි මෙහෙම මේගොල්ලෝ කතා කරන්නේ කියලා. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් මේ වාර්තාව ඉදිරිපත් කරනවා. බස් රථවල මගින් පොල් පටවනවා වගේ පටවාගෙන යන එක අපි අනුමත කරන්නේ නැහැ. අනිත් එක අපි බස් ගාස්තු වැඩි කරන්න කියලා ඉල්ලුවෙත් නැහැ. අපි ඉල්ලුවේ බස් රථයේ එක ආසනයකට එක මගියා ගන්න අරගෙන යන්න తాවකාලිකව අර්ධ සුඛෝපභෝගී ගාස්තු අය කරන්න ඉඩ දෙන්න කියලායි. ඒ කියන්නේ වැඩි කරන එකක් නෙවෙයි මං හිතන්නේ. අර්ධ සුඛෝපභෝගී කියන ගානෙන් අඩුවක් ගන්න ඇති. අර්ධ සුඛෝපභෝගී බස් පිළිබඳව ඔය ගැමන විජයරත්න මහත්තයා කොහොමත් මොකක් හරි පොඩි ඒරියස් එකක් තියෙනවානේ. ලංකා පෞද්ගලික බස් රථ තියෙනවා. හිනා වෙනවද ඇඬෙනවද? මට තේරෙන්නේ මේක ඇඬෙනවා. ඇඬෙන කතාවක් මේක තියෙන්නේ. අපේ රට මේ වගේ මිනිස්සුන්ව උපහාසයට ලක් කරන්න එපා. අපි ව්‍යසනයක් ඇති වෙච්ච වෙලාවේ වැඩ කටයුතු කරන දේවල් සම්බන්ධයෙන් කතා බහ කරා. පුවත්පත්වල මේ දේවල් පළ කරද්දී අපිත් කල්පනා කරන්න ඕනේ මේවා. ඇත්තට මේ කියන්නවත් දේවල් නෙමෙයි. මිනිස්සු විහිළුවට අරගෙන වැඩ කටයුතු කරන එක ගැන සම්බන්ධයෙන් අපි තාමත්ම ලැජ්ජාවටපත් වෙනවා. ඊළඟට අපි යනවා මව්බිම් පුවත්පතට.
උපාධිධාරීන් කියලා කියන්නේ රැකියා ඉල්ලන රැකියා හොයන පිරිසක්. හැබැයි රැකියා හොයන පිරිස රැකියා මවන පිරිසක් බවට පත් කිරීමේ වෑයමක් තියෙනවා. සාර්ථක ව්‍යවසායකයන් බිහි කිරීම උපාධිධාරී ව්‍යවසායක උදානයේ අරමුණයි කියලා අමාත්‍ය විමල් වීරවංශ මහත්මයා කියනවා. මේ රටට ණය බර ප්‍රමාණාත්මකව අඩු කරන්නට හැකිවන පරිදි දළදේශීය නිෂ්පාදිතය වැඩි කිරීම තමයි අපේ අභියෝගය. ඒ අනුව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කළ විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහි උපාධිධාරීන් ව්‍යවසායකයන් 146 දෙනෙකුට මූල්‍ය ප්‍රතිපාදන ප්‍රදානය කිරීමේ උපාධිධාරී ව්‍යවසායකයන් උදානය වැඩසටහන අමතා තමයි මේ කියලා තියෙන්නේ. ව්‍යවසායකයන් බවට උපාධිධාරීන් පත් කිරීම උපාධිධාරී ව්‍යවසායක උදානයේ අරමුණයි කියලා. මොබිම එපිටුවෙන් වාර්තා කරන සමහර වනජීවි නිලධාරීන්ගේ හැසිරීම් වනජීවි දෙපාර්තමේන්තුවට කැරලක් කියලා. අලිවැට අලි ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් නෙවෙයි කියලා සමගි ජන බලවේගී මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහත්මයා සඳහන් කරන්නේ. මේ රටේ සමහර වනජීවී නිලධාරීන් මුළු වනජීවී දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත් වන අයුරු රාජකාරී සිදු කරන බව විපක්ෂ මන්ත්‍රීවරුන්ටත් පේනවා කියලා තමයි කියන්නේ. දේශපාලනඥ විතරක් නෙවෙයි නිලධාරීන් වුණත් එහෙම තමයි සමහර වෙලාවට. එහෙම තමයි සමහර වෙලාවට. දිවෙන පුවත්පතේ වාර්තා කරගෙන යන සූදානම් මධ්‍යම අධිවේදී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස ඉදිකිරීම මේ වසරේදී ආරම්භ කරනවා කියලා තියෙනවා. ඇමති ජොන්සන් ප්‍රනාන්දු මහත්මයා තමයි මේ කතාව ඉදිරිපත් කරන්නේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම මේ වසරේ මේ වසර නිමවීමට පෙර ආරම්භ කරනවා. ඒ පිළිබඳ කිලෝමීටර් 32.5ක කොටසක වැඩ ආරම්භ කිරීමට නියමිතයි. අධිවේග මාර්ග ඉදිකිරීමේදී මාර්ග සංවර්ධනයේදී ඉඩම් පවරා ගැනීම හා වන්දි මුදල් ගෙවීම සඳහා රුපියල් බිලියන 40ක් වෙන් කර තියෙනවා. මේ ඉතිහාසයේ වන්දි ලබා දීම සඳහා වෙන් කර ඇති විශාලතම මුදල බවත් අමාත්‍යවරයා වැඩි වශයෙන් ප්‍රකාශ කරලා තිනවා. දුර කිලෝමීටර් 74ක් වන රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීමද 2021 ජනවාරි 15ට පෙර ආරම්භ කරන බව ජොන්සන් ප්‍රනාන්දු මහත්මයා ප්‍රකාශ කරලා තිනවා. පාර්ලිමේන්තුවේ විපක්ෂ විසින් නව කැලණි පාලම් ව්‍යාපෘතිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා දිගුව වරායපි උසුම් මාර්ගය නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණුමතින් ඉදෙන අධිවේගී මාර්ගය ආරම්භ කළා කියලා පැවසුවත් මේ ව්‍යාපෘතීන් සියල්ල ආරම්භ කරේ 2013 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ බවත් බොරු සමාජගත නොකරන ලෙසත් අමාත්‍යවරයා වැඩි වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. දැන් අයවැය හිඟේ මෙච්චරයි අච්චරයි කියලා හැම අයවැය කතාවකම විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නාට පස්සේ නිදහසෙන් පස්සේ වැඩිපුරම කියලා තියෙන්නේ ඒ කතාව. ඒ කියන්නේ අපි අන්තිමට බලනකොට කහ කාලා තින්නෙත් ණයට. ණයට කහ කාපු අපි මහකන්නේ කහ අස්වැන්න ජනවාරි වෙළඳපොළට එනවා මෙට්‍රික් ටොන් 3500ක්. මේ අවුරුද්දේ අපි වැඩි කහ කෑවේ නැහැ. කහ නැතුවම තමයි සමහරවට පරිප්පු හොද්ද පවා කෑවේ. කොහොම වුණත් මෙන්න අපේ අස්වැන්න එනවා මහකන්නේ කහ අස්වැන්න ජනවාරි වෙළඳපොළට මෙට්‍රික් ටොන් 3500ක්. ඉතින් කොයි තරම් ආඩම්බරද. සතුරු වෙන්න ඕනේ කහ වගා කරපු හැම දෙනාම වගේම කහ නැතුව හොදි කාපු අපිත් අපි ඒ කට්ට කෑවා. මෙන්න ඒක ප්‍රතිඵල. පාර්ලිමේන්තු පිටුවට පොඩ්ඩක් ගිහිල්ලා විරාමයට යන්න සූදානම්. දිවෙන පුවත්පතේ පාර්ලිමේන්තු පිටුව මහර බන්ධනාගාර සිද්ධියේ ආණ්ඩුවට හංගන්න දෙයක් නැහැ කියලා අධිකරණ අමාත්‍ය අලි සබ්රි අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. දිවෙන පුවත්පතේ පාර්ලිමේන්තු පිටුව සිරකරුවන්ට වෙඩි තියලා මරලා ඇමතිවරු බොරු කියනවා. මෙහෙම කියන්නේ විජිත හේරත් මන්ත්‍රීතුමා. අප ලැබිය යුතු පුද්ගලයන්ට අප නැති නිසා බන්ධනාගාරවල තදබදය වැඩි වෙලා GLPS මහාචාර්යතුමා අමාත්‍යතුමා ප්‍රකාශ කරනවා. අපි අධිකරණය ඇතුළු සෑම අංශයක්ම ස්වාධීනව වැඩ කරන තැන් බවට පත් කළා කියලා තලතා අතුකෝරල මහත්මිය ප්‍රකාශ කරනවා. මේ පිටුව තමයි කතා බහ කරලා තියෙන දිවයින පුවත්පත. අපි දැක්කා රංජන් රාමනායක මහත්මයාගේ කතා එහෙම නේද? තාමත්ම ස්වාධීනව කොහොමද වැඩ කටයුතු කරේ කියලා. රුපියල් 5000 දීමනාව ලොක්ඩවුන් කරන පැතිවලට විතරයිද දෙන්නේ නැත්නම් රස්සාව කරන්න නැති ඕන තැනකට දෙනවද? සල්ලි නැති ඕන කෙනෙකුට දෙනවද? නෑ නෑ එහෙම නෑ. ඒ කියන්නේ මේකෙන් බලපෑමට ලක් වෙච්ච ප්‍රදේශවල අයට විතරයි. එහෙනම් ඉතින් දෙන්නම වෙනවා. දිනවින පුවත්පතේ පළවෙනි කාටුනට යන සූදානම්. ඉන්ද්‍රජිත් අංජනී ඉන්ද්‍රජිත් තමයි මේ කාටුනේ ඉදිරිපත් කරන්නේ. සිරිකොතට රුපියල් 5000යි බඩුමල්ලයි දෙක ගෙනල්ලා දීලා තියෙනවා. අපි දැක්ක පහුගිය දවස්වල කතා බහ කරනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා අතින් තමයි ගෙවන්නේ සිරිකොතේ ලයිට් බිලයි අනිකුත් වියහිදම් කියලා. පඩි. ඔන්න රුපියල් 5000යි බඩුමල්ලයි ලබා දෙන්න සූදානම්ෙන් සිටිනවා. කියලා වැඩක් නැහැ. මේ දිනමින පුවත්පතට අංජන අඳින කාටුනේ පැණියට පොරකන විදියට ඊළඟ පොකුර හැදෙන පැණිහින්ලු. බය වෙන්න දෙයක් නැහැ. ඒ මොකද? ඇයි මම පැණිය තියනවනේ. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත දිනමින පුවත්පතේ වාර්තාවත් ඉදිරිපත් කරන්නේ දොස්තරලගේ පාටිය හින්දා 50ක් නිරෝධානය කරලාලු. බලාගෙන ගියාම කොන්දොස්තරලා මීට වැඩිය පරිස්සම් වෙනවා සර්.
ඉස්සෙල්ල නම් බන්දුල ඇමතුමා විතරයි. ආචාර්ය බන්දුල ඇමතුමාට දැන් මහාචාර්ය ජී.එල් ඇමතුමත් එකතු වෙලා MD.V. රත්න කියන විදිහට එක පැත්තකින් ගැසට් අනිත් පැත්තකින් විභාග ඊට පස්සේ පාසල් විවෘත කිරීම දැන් මේ ඔක්කොම මැද්දේ අනේ ඉතින් අපි දෙන්නට ටටන් හොඳයි අරුණ පුවත්පතේ කාටුනට යන්න සූදානම් හසන්ත විජයනායකගේ හුරේරා කාටුනේ අරුණ පුවත්පතෙන් ඉදිරිපත් කරනවා කොවිඩ් හැදිලා මැරණ අයගේ අවමංගල කටයුතු රජයෙන් කරන්න යනවලු බං රජයේ අවමංගල අධ්‍යක්ෂ වෙන්න දැන් කට්ටිය පොලිමේ බලාගෙන ඇති MD වීරරත්නගේ මරිසිපාල කාටුනේ MD මේ ඔක්කොම අතර අපිට තව දෙයක් මතක් කරනවා ඒ තමයි එයාලා කියනවා මෙයාලා ගත්තු ණය ගෙවනවලු එයාලා කියනවා මෙයාලා ගත්ත ණය ගෙවනවලු එතකොට මෙයාලා අනිත් එක කට්ටිය ගෙවනවා එතකොට අපි ගෙවලම නැද්ද අපිට තියෙන ප්‍රශ්නේ නෑ වගේ නේද හෙළපැණි ගෙනාව හෙළපැණි මිහි පිට කාටත් ගුණ දෙන හෙළපැණි දිවෙන පුවත්පතේ තමයි මේ කාටුනේ ඇමතිවරියන් දෙපළ පවිත්‍ර ඇමතුමිය පැණි අරගෙන යනවා පිටිපස්සේ ඉඳගෙන අපේ වෛද්‍යතුමිය සුදර්ශනී ප්‍රනන්දපුල්ලේ රාජ්‍ය ඇමතිමියත් බලාගෙන ඉන්නවා හෙළපැණි ගෙනාව හෙළපැණි මිහි පිට කාටත් ගුණ දෙන හෙළපැණි උදය විමලසිරිගේ කාටුනේ දිවයිනට හැබැයි මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි. දිවයින පුවත්පතත් ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් පොකට් කාටුනේ ඇත්ත ඔය පැණිය ගැනම තමයි. අර පැණිය ගන්න කොරෝනා නීතිත් කඩාගෙන මහා සෙනගක් ඇවිල්ලාලු බං. සෙනග දැකලා තාම දේශපාලකයෝ බැල්ම දාලා නැද්ද ඔකට? අරුණ පුවත්පතේ පිංචි ළමයාගේ කවි වලට යන්න සූදානම්. ලෝකෙට යලිත් ලොක්ක වීමට සූදානම්. බයිඩන් කියයි බලය ගන්නටත් පෙර සිටම චීනා එක්ක ඇනගන්නට වලි කාලා ඇනගත්තා නේද ට්‍රම්ප් මහත්තයා. ජනපති සීයේ මහලොක්කෙක් නොවී ඔබ සහනය සතුට ලොව බෙදන නවයකු වෙන්න. පරිණත භවෙන් නිසි වැඩගත්තා වන්නේ ලොක්කෙක් නොවී නායකයෙක් උනුදාටයි. පිංචි ළමයාගේ කවි. දිල්රුගේ කවි සීපද අද දිනමින පුවත්පතෙන් අපි තෝරගන්නේ නටු අග පිපෙන්නත් පෙර පොඩි මල් කැකුළු අනුකම්පා නොකර මරුත් කරගෙන තුරුළු. දවස් 20ක දියණිය ගැන කියන්නේ දරුවා ගැන කියන්නේ. දැන් ඉතින් මේක කිව්වා කියලා නිකටට අත තියාගෙන කල්පනා කරලා වැඩක් නැහැ. දිල්රු කියන්නේ වගකීමෙන් වෙසෙමු නැත්නම් බොමු කඳුළු වෛරසයකට නැත සීමා වැටකඩුළු. මම නිවැරදි තීරණ ගැන විශ්වාස කරන්නේ නැහැ. මම නිවැරදි තීරණ ගැන විශ්වාස කරන්නේ නැහැ. මම තීරණ අරගෙන ඒවා මට උවමනාකාරයට නිවැරදි කරගන්නවා. මෙහෙම කියන්නේ ටාටා. උදන්නවා ටාටා සමාගමේ අයිතිකාරය කවුද කියලා. අපි මතක් කරනවා හරි දේවල් කරන්න බැරිම නම් කරන දේ හරියට කරන්න මේ කවියෙන් අපි වැඩසටහන අවසන් කරන්න සූදානම්. දවසේ පද 4 පැණි දන්සලේ සුව පිළිවෙත් අහවරය අමතක කළා මීටරයේ පරතරය තිබුණත් නොතිබුණත් නීතියේ අවසරය නොමිලේ දෙන දේට දුව යති බහුතරය. නොමිලේ දෙනවා කියලා හැමදේම නිකන් ගන්න යන්න එපා. ටිකක් කල්පනා කරන්න, නිවැරදිව හිතන්න. අපි හැමදාම ඔබට මතක් කරනවා මුඛ ආවරණ පළඳගෙන ඉන්න කියන එක, මීටර දෙකක් දුරින් ඉන්න කියන එක, ඒ වගේම තමයි නිතර අත හොදන්න කියන එක, සංචරණය පුළුවන් තරම් සීමා කරන්න කියන එක. ඉවර කරන්න කියන හැබැයි කටවහ ගන්න බෑ. මොකද දන්නවද දබුල්ලට කඩලු 4ක ජයක් කියලා දිනමින පුවත්පත වාර්තා කරනවා. LPL උණුසුම එන්න වැඩි වෙනවා. ඒ අනුව අවසන් පූර්වවටයට පිවිසෙන ගාලු කණ්ඩායම ගොඩනැගූ බලාපොරොත්තු තවදුරටත් ඈත් කරමින් කඩලු 4ක ජයක් වාර්තා කිරීමට ඊයේ රාත්‍රී දඹුලු පිළ සමත් වුණු බව වසන්තම් ටෙලිවිෂන් ඔස්සේ ඊයේ මැච් එක බලපු ඔබ දැක්කා. අපි ගිහින් එන්නම්. ලස්සන දවසක් ඔබට.